And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතරතුන් ප්‍රකාශය ලයිව් ඇට් 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. බුරවි සුළුකුණාටුවෙන් පීඩාවට පත් පිරිස 70,000 ඉක්මවයි. වැඩි බලපෑම යාපනයට. ඊයේත් කොවිඩ් මරණ 5ක්. අදත් ආසාදිතයින් 252 දෙනෙක්. ආසාදිතයින් රැගෙන ගිය බස් රථයක් වැලි කන්දේදී අනතුරට. කොළඹ කොවිඩ් අවදානමේ තරම. කොවිඩ් මුළු ආසාදිත සංඛ්‍යාව 7626. මේ වෙනකොට මරණ 68ක්. ඒ වගේම කොළඹ මහනගර සභාවේ සේවය කරන සේවක සේවිකාවන් 260ක් මේ වෙනකොට ආසාදිතින් බවට පත් වෙලා තියෙනවා. අටලුගමදී PHI නිලධාරීන්ට කෙළ ගැසූ ආසාදිතයා 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට. බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් CID 56 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී. ගැටුමෙන් පසු රැඳවියන් අතුරුදන් බවට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්. මහනුවර නගර සීමාවේ සියලු පාසල් ආරම්භීම සතියකින් කල්යයි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට කෙළගසමින් කලහකාරී ලෙස හැසිරුණු COVID-19 ආසාදිතයා ලබන 17 වෙනිදා දක්වා සුදුසු ඒකකයේ රඳවා ප්‍රතිකාර ලබා දෙන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද නියෝග කළා. ඒ බණ්ඩාරගම පොලිසිය අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවටගෙන පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කිරීමෙන් අනතුරුවයි. ඉකුත් දින කිහිපය තුළම බණ්ඩාරගම අටලුගම COVID-19 ආසාදිතයින් සොයා සෞඛ්‍ය බලධාරීන් PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළා. අටලුගම ප්‍රදේශවාසීන් අදාළ පරීක්ෂණ මගහැරීම හේතුවෙන් බණ්ඩාරගම අටලුගම හුදකලා බවින් මුදා හැරීමට නොහැකි වන බව සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂකාංශ දිගින් දිගටම අවධාරණය කළා. PCR එකකට එන්න කියලා කිව්වට පස්සේ එන්නේ නැත්තම් රෝගීන් හම්බ වුණාට පස්සේ රෝගී පිරිස හරියට නිශ්චිතව ස්ථානගත කරගන්න බැරි නම් ලිපිනයන් වැරදියට දීලා තියෙනවා නම් මෙතන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඒ අයට එරෙහිව අපි කටයුතු කරනවා රෝගයක් ද්වේෂසහගතව පැතිරවීම යන චෝදනාව යටතේ අවුරුදු 3ක ඉරදඬුවමක් ලබා දීමට හැකියාවක් තිබෙනවා. ඔවුන්ගේ දේපොළ මුද්‍රා කරන්න පුළුවන්. ඒ වගේම එවැනි වරදකට අනුබල දෙන අයටත් ඒ සම්බන්ධයෙන් ඒ ආකාරයටම කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ ඉකුත් පළමුවෙනිදා අටලුගම පල්ලි සංගමයේ මැදිහත් වීම මත PCR පරීක්ෂණ මගහරමින් සිටි විශාල පිරිසක් එම පරීක්ෂණ සඳහා යොමු වුණා. මේ අතර පසුගිය දෙවැනිදා බණ්ඩාරගම අටලුගම බෝගහවත්ත ප්‍රදේශයේ COVID-19 ආසාදිත පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට සෞඛ්‍යාංශ ගිය අවස්ථාවේ ඔහු මෙලෙස කලහකාරී ලෙස හැසිරුණා. එහෙම කතා කරන්න එපා යන්න දෙන්නෙත් නැහැ මම එහෙමනම් හරි අnder බලනවා මේ සල්ලි ගන්න මේ වයින් නැත්නම් පොසිටිව් වෙලා තියෙන්නේ ඕගොල්ලන් ගම අවදානමේ නෑ ඒක තමයි ඉන්න කියන්න ඇත්ත ළඟ හිටියා ඔහු අවනත නොවු පසුබිමක සෞඛ්‍ය බලධාරීන් පිටව යාමට සැරසෙන විට අදාළ පුද්ගලයා සෞඛ්‍ය නිලධාරීන්ට පරිභව කොට කෙළගසා තිබුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අප අවධානය යොමු කළා. අපි දැක්කා අටලුගම ඇතැම් ආසාදිතයන් ක්‍රියා කරන ආකාරයන් පිළිබඳව අටලුගම තත්ත්වයේ කොළඹ තත්ත්වයත් එක්ක කොවිඩ් සහ හැසිරීම් රටාව ගැන මා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අටලුවගම ගත්තන් පස්සේ ඉතාමත්ම මේ කනගාටුදායකයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රතිචාර දක්වන ආකාරය දිහා බැලුවම එසේ කටයුතු කරොත් වෙන්නේ ඉදිරියට මේිට වැඩිය වෙනත් තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. අපිට කිසිසේත් අසල් ඒ වටපිටාවේ තිබෙන ගම්මාන නගරවලට මේ තර්ජනයක් වීමට කිසිසේත් අපි අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මේ හුදකලාභාවයේ බොහෝ කාලයකට යන්න හැකියාවක් තිබෙනවා. මේ අතර කලහකාරී ලෙස හැසිරුණු COVID-19 ආසාදිත 52 වෙනි පුද්ගලයා අද පෙරවරුවේ බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඒ අටලුගම බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායන නීති උල්ලංඝනය, සාපරාධී බිය ගැන්වීම, සාපරාධී බලහත්කාරකම් පෑම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා. අත්අඩංගුවටගත් අදාළ COVID-19 ආසාදිතයා අටලුගම අලෝතියාව ප්‍රධාන පොලිස් මුරපොළ වෙත රැගෙන විත් එතැන් සිට ගිලන් රථයකින් බණ්ඩාරගම නව බස් නැවතුම්පළ ඉදිරිපිට භූමියට රැගෙන ආවා. එහිදී බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ඔහුව බාර කළ අතර පසුව ඔහු පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියා.
බණ්ඩාරගම පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදු කර තිබෙනවා. ඉන්පසුව අධිකරණය නියෝග කර තිබෙන්නේ මෙම පුද්ගලයා අදාළ ප්‍රතිකාර ලබා දීමෙන් පසුව සිදු කරන ලබන පරීක්ෂණ වලින් ඔහු කොවිඩ් ආසාදිත තත්වයෙන් මිදී ඇති බවට වාර්තා වූ විගස ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඒ අනුව ඔහු රැගෙන ගියේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙතයි. COVID-19 ආසාදිත මෙරට සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 129ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 26000 ඉක්මවා ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ මේ මාසය තුළ රෝගීන් වාර්තා වීමේ සහ මේ යාමේ වර්ධනයක් දක්නට ලැබිය හැකි බවයි. COVID-19 වෛරසයේ දෙවැනි ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව ගත වූ මාස දෙක තුළදී පමණක් මෙරටින් COVID-19 ආසාදිත මරණ 116ක් සිදුව තිබුණා. එමෙන්ම රෝගීන් වාර්තා වීමද ගත වූ මාස දෙක තුළදී පමණක් 20000 සීමාව ඉක්මවා ගියා. ගත වූ දින 7 තුළදී පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 3950ක්. මේ වන විට දැඩි සත්කාර ඒකකයන්හි රෝගීන් 15 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. එමෙන්ම ඊයේ දිනේදීත් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමාන කරනවා මේ එළමිලා තියෙන දෙසැම්බර් මාසය මරණ සංඛ්‍යාව සම්බන්ධ ඉතාම තීරණාත්මක විය හැකි ලෝකයේ පුරා මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි කියන කාරණය. ඒ නිසා තමයි විශේෂයෙන්ම අපෙත් රෝගීන් ගණන වගේ මරණ සංඛ්‍යාව කළමනාකරණය කරගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒතකොට රටක් විදිහට අපි දැන් රෝගීන් ගාන 25000 සීමාව දක්වා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මාස දෙක ඇතුළත රෝගීන් 21000ක් 22000ක් විතර වාර්තා වෙලා තියෙනවා. ඒකිනුත් ඔක්තෝබර් මාසය තුල වාර්තා වෙච්ච ගානට වඩා නොවැම්බර් මාසයේ රෝගීන් ගාන වැඩි වෙලා තියෙනවා. මරණ 116ක් සිද්ධ වෙලා තියෙන්නේ දෙවෙනි රැල්ලත්. ඒකිනුත් ඔබ දන්නවා මරණ 100කට වැඩි ගාන එක මාසයක් ඇතුළත සිද්ධ වෙලා තියෙන නොවැම්බර් මාසේ. එතකොට දෙසැම්බර් මාසේ ඊට වඩා වැඩි කරගන්නවද අඩු කරගන්නවද කියලා තීරණය වෙන්නේ අපි අද දවසේ ගන්න තීරණත් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම රෝගී පොකුරු සහ රෝගීන් සංඛ්‍යාව රට තුල කළමනාකරණය කරගන්න මේ මොහොතේදී අපේ ප්‍රමුඛ අවධානය යොමු වෙතුයි කියලා අපි විශ්වාස කරනවා. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 28 වෙනිදා මරණයට පත්ව තිබූ අතර හෘද රෝගයක් සහ දියවැඩියාව නිසා ඇති වූ සංකුලතා COVID-19 ආසාදනය සමග උග්‍රවීම මෙම මරණයට හේතු වී තිබුණා. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකුද ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය දෙවැනිදා මිය ගියා. මරණයට හේතුව ලෙස දක්වා තිබුණේ COVID-19 ආසාදනය සහ අධික රුධිර පීඩනය සමග මොළය අභ්‍යන්තරයට රුධිරය ගැලීමයි. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 30 වෙනිදා මිය ගිය අතර COVID-19 ආසාදනය සමග උග්‍ර වූ බැක්ටීරියා ආසාදනයක් එම මරණයට හේතු වී තිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. කොළඹ 10 පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකුද පසුගිය දෙවැනිදා සිය නිවස තුලදීම ජීවිතක්ෂයට පත් වී තිබුණා. මරණයට හේතු වී තිබුණේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකුද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඊයේ මිය ගියා. COVID-19 නියුමෝනියාව සමග ශ්වසන මාර්ගයේ ඇති වූ අකර්මණ්‍ය වීමක් මරණයට හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් 628 දෙනෙකු ඊයේ දිනේදීත් මෙරටින් හඳුනාගත්තා. එම රෝගීන්ගෙන් 402 දෙනෙකුම හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. නගර සභා සීමාව තුළ කොවිඩ් මුළු ආසාදිත සංඛ්‍යාව 7626ක් මේ වෙනකොට මරණ 68ක් වෙලා තියෙනවා. ඒ වගේම කොළඹ මහනගර සභාවේ සේවය කරන අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවන් 260ක් මේ වෙනකොට ආසාදිතින් බවට පත් වෙලා තියෙනවා. රෝගීන් 66 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේනුත් 35 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේනුත් 30 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේනුත් හඳුනාගත්තා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර සෙසු රෝගීන් දිස්ත්‍රික්ක 7කින් හඳුනාගෙන තිබුණා. මේ අතර COVID-19 ආසාදනය වූ පොලිස් නිලධාරීන් 1250 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේදී වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 4 දෙනෙක්. ඊයේ දිනේදී තමයි මෑත කාලේ පොලිස් නිරෝධායන මධ්‍යස්ථාන වලින් අඩුම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ. මේ වන විට 1000කට ආසන සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබාගෙන රෝගී සුව වීමෙන් පසුව පිටව ගොස් තිබෙනවා. තවත් 250කට ආසන සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ වගේම තවත් 2000කට ආසන සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් මධ්‍යස්ථානවල යොමු කර තිබෙනවා. මේ අතර කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සහ ග්‍රාම සේවා සම් කිහිපයක් තවදුරටත් හොදකලා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 13ක් තවමත් හොදකලා තත්ත්වයේ පවතින බවයි. හොදකලා කිරීම පිළිබඳ නිරෝධායන නියෝගයේ ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කොළඹ ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 10ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 3ක්, අටලුගම ග්‍රාම නිලධාරී වසම් 9ක්, ඒ වගේම
අලවතුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක් ආශ්‍රිතව හුදකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව වැල්ලම්පිටිය සහ මට්ටක්කුලිය ප්‍රදේශවල කුඩා ප්‍රදේශ කිහිපයක් සහ මහල් නිවාස සංකීර්ණ මෙසේ හුදකලා කිරීමට ලක් කර තිබෙනවා. මේ අතර මහනුවර නගරාශ්‍රිතව තාවකාලිකව වසා දැමුණු පාසල් තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා. එම පාසල් අද විවෘත කිරීමට නියමිතව තිබුණත් පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ලබන 11 වෙනිදා දක්වා පාසල් වසා තැබෙන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසුවා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ බෝගම්බර ප්‍රදේශයේ සංචාරණ කටයුතු සීමා කිරීමට මහනුවර මහනගර සභාව අද පියවර ගත්තා. ඊට හේතු වූයේ එම ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමයි. එමෙන්ම මහනුවර ජාතික රෝහලෙන්ද තවත් COVID-19 ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. එහි අක්ෂි රෝහලේ සේවය කළ කාර්යමණ්ඩල සමාජිකයෙකුට එලෙස වෛරසය ආසාදනය වී තිබූ අතර අක්ෂි සායන කටයුතු සහ එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමටත් රෝහල් පාලනාධිකාරිය පියවර ගත්තා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ලබන සඳුදා දක්වා අක්ෂි රෝහලේ සේවාවන් නොපැවැත්වෙන බවයි. ආශ්‍රිතයන් ෆස්ට් ලයින් කන්ටැක්ට් සහ ඊළඟට සෙකන්ඩ් ලයින් අවශ්‍ය කට්ටියගේ සියලු දෙනාගේම PCR විශාල ප්‍රමාණයක් කාර්ය මණ්ඩලය කරා. ඒ අනුව අපිට යම්කිසි නිගමනයකට එළඹෙන්න පුළුවන් වුණා. ඒක ඒ සායනෙන් පිටතට ගිහිල්ලා නැහැ කියලා. නමුත් අපි බොහොම අවධානයෙන් පසු වෙනවා මේ අවස්ථාවේදී යම්කිසි කෙනෙකුට රෝග ලක්ෂණයක් ඇති වුණොත් ඔවුන්ට අපි ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා. මේ අතර නාවලපිටිය මහරෝහලේ සායනයක් සඳහා පසුගිය 27 වෙනිදා පැමිණි පුද්ගලයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද හඳුනාගත්තා. එම රෝහලට පසුගිය 27 වෙනිදා අවිස්සාවේල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කළ කාන්තාවක් පැමිණ තිබූ අතර එහිදී කරන ලද PCR පරීක්ෂණ වලින් ඇයටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණා. මේ අතර රෝහල් කාර්ය මණ්ඩල සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දෙන ලෙස බල කරමින් අද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකින් පිරිසක් විරෝධතාවක නිරත වුණා. මේ මොහොත වෙද්දී වෛද්‍ය සැපයුම් අංශයේ මහනුවර රෝහලේ ඒ වගේම වෙනත් ආයතන ගණනාවක් ඇතුලේ කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් තියෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතරේ. ඒ තත්ත්වයට එක්ක මේ රෝහල් වල පවා ඒ රෝහල් කාර්ය මණ්ඩලයේ වෙච්ච අපි හැමෝම බයක ඉන්නවා තමන්ගේ ජීවිතයට කිසියම් අනතුරක් වෙයිද කියන එක. අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් එක එක බොරු බේගල් කිය ඉන්නේ නැතුව නිවැරදි විද්‍යාත්මක වැඩපිළිවෙලක් හදන්න කියලා. මොකද අපි දැනට දකින්නේ නැහැ එහෙම විද්‍යාත්මක වැඩපිළිවෙලක් තියෙනවා කියන එක. මේ අතර මරදාන දුම්රිය ස්ථානයේ සේවය කළ දුම්රිය කාර්ය සහායකවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ADG සෙනවිරත්න මහතා සඳහන් කළේ නිරෝධායනය සඳහා යොමු කර සිටි සේවකයෙකුට එලෙස වෛරසය ආසාදනය වී තිබූ බවයි. ඔහු නිරෝධායනයට යොමු කර තිබුණද එම නිරෝධායනය නොතකමින් සේවයට වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් එහි සේවකයන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත්තා. එමෙන්ම කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. එම නිලධාරියා අද හුදකලා කර තිබෙන ප්‍රදේශයක පදිංචිකරුවෙකු වන අතර එය නොතකමින් පසුගිය 25 වෙනිදා දුම්රිය ස්ථානයේ පැවති සාදයකට සහභාගී වී තිබුණා. මේ තත්ත්වයේ යටතේ මරදාන දුම්රිය ස්ථානයේ තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ වන විට මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන් සඳහා භාවිතා වෙන්නේ නැහැ. දුම්රිය ස්ථානයේ වසා දමා තියෙන්නේ. ඒ වගේම කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානයේ දැනට අනාරක්ෂිත තත්ත්වයෙන් තමයි දුම්රිය දාවන කටයුතු සිදු කරන්නේ. විශේෂයෙන් දුම්රිය සහ දුම්රිය කාර්ය මණ්ඩලය මගින් මේ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් රජයේ අංශත් දුම්රිය බලධාරීනුත් මැදිහත් වෙලා වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි සංගමයක් විදිහට ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් ගත වූ සතියන්තයේ ධාවනය වූ ආකාරයටම මෙම සතියන්තයේද දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළා. ප්‍රධාන මාර්ගයේ නුවර සිට එක දුම්රියකුත්, රඹුක්කන සිට එක දුම්රියකුත්, උතුරු මාර්ගයේ මහව සිට එක දුම්රියකුත්, හලාවත සිට එක දුම්රියකුත්, කැලණිවැලි මාර්ගයේ එක දුම්රියකුත්, බෙලියත්තේ සිට එක දුම්රියකුත්, ගාල්ල සිට එක දුම්රියකුත් ධාවන වීමට කටයුතු කරලා තියෙනවා. සතියන්තයේ දුම්රිය ධාවනය ඒ අයුරින් සිදු වෙනවා වගේම 7 වන දින පටන් ගන්නා සතියේ පෙර සතියේ ධාවනය කර සියලුම කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ අතර කොළඹ නගරයේ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නගර සභා සේවකයන් කරනු ලබන කැපවීම නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ඇගයීමට මෙලෙස ලක් වුණා. මහර බන්ධනාගාර ගැටුමෙන් අනතුරුව එහි සිටි රැඳවියන් 50කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධ නඩුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඉන් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඔවුන්ගේ මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් කතාබහක් මත වුණා. රැඳවියන් ස්වභාවිකව ජීවිතක්ෂයට පත් නොවූ නිසා කොරෝනා රෙගුලාසිවලට අනුකූලව ඔවුන්ගේ මෘතදේහ ආදාහනය කළහොත් එය සිදු කෙරෙන විමර්ශනවලට බාධාවක් විය හැකි බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දුන්නේ.
ඔවුන් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයටද කරුණු වාර්තා කර තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම් දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහ සෞඛ්‍යාංශ නිලධාරියෙකුද අද අධිකරණයට කැඳවන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා පොලිසියට නියෝග කර තිබුණා. මෙවන් වටපිටාවක් හමුවේ මහර බන්ධනාගාර ගැටුමට අදාළ නඩු විභාගයේ වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවේ අද උදෑසන විභාගයට ගැනුණා. මේ අතර මහේස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකුට සහ සෞඛ්‍යාංශ නිලධාරියෙකුටද අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මීට පෙර දන්වා තිබුණත් අධිකරණය හමුවේ පෙනී සිටියේ සෞඛ්‍යාංශ නිලධාරියෙකු පමණයි. කෙසේ වෙතත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන 11 වෙනිදා නඩුව යලි කැඳවීමටයි. අපි මේ සිද්ධියේ මෘතදේහයන් කොරෝනා තියෙනවා කියලා මේ විදිහට ආදාහනය කළොත් මේ සිද්ධියත් එක්ක තියෙන මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට දැඩි අගතියක් සිදු වෙන්නේ. මේ රටේ ජනතාවගේ පුරවැසියන්ගේ යුක්තිය කොතනද හරි ඉටු වෙන්නේ නැත්නම් මිනිමරුවන්ට බේරෙන්න ඉඩකඩ හැදෙනවා නම් යම්කිසි කාරණයක් පෙන්නලා ඒකට අපි විරුද්ධයි. මේ නඩුවේ රැඳවියන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කළා ඒ සම්බන්ධයෙන් මේ යුක්තිය ඉටු කර ගැනීමට සුදුසු ආකාරයේ නියෝගයක් අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර මහර බන්ධනාගාර ගැටුමෙන් පසු රැඳවියන් 50කට වැඩි පිරිසක් අතුරුදන් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව සහ අතුරුදන් වූ බව කියන රැඳවියෙකුගේ බිරිඳක් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. බන්ධනාගාර ඇමතිතුමා ප්‍රකාශයක් කරා මේ රැඳවියන්ට වෙඩි තියලා නැහැ කියලා. එතකොට මේ මරණ පරීක්ෂණයක් තියන්නේ නැතුව කොහොමද මේවා මෙහෙම කියන්නේ? වෙඩි තියලා නැහැයි කියලා. කොරෝනා හැදීල්ම තුලම මේගොල්ලෝ උත්සාහ කරන්නේ ඝාතනයට ලක් වෙච්ච රැඳවියන්ගේ පුලුස්සලා දාන්න. මේ පිළිස්සීම තුල අපරාධයක් සංගවන්න තමයි මේ උත්සාහ කරන්නේ කියන සැකය අපිට තියෙනවා. රැඳවියන් කොහෙද ඉන්නේ කියලා වහාම අපිට දැනුම් දෙන්න නැතිනම් අපි ඉදිරියේදී මීට විරුද්ධව ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. 50කට ආසන්න පිරිසක් අතුරුදහන් කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. රැඳවියන්ට මුනේ මොකද්ද? ඒ කියන්නේ නම කිසිම බලධාරියෙක් ඒ දේ අපිට කියන්නේ නැහැ. මගේ මහත්තයා නෑ මහර බන්ධනාගාරයට ගියා. එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාන මං කියන්නේ මගේ මහත්තයව හොයලා දෙන්න කියලා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නේ කියලා තමයි මම අහන්නේ. මේ අතර මහර බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන්ගේ මෘතදේහ හඳුනා ගැනීම සඳහා පවුලේ ඥාතීන් මහර බන්ධනාගාර පරිසරයට කැඳවීමට කටයුතු කර තිබෙනවා. අපේ පත්‍යයක් මෙතන තියෙනවද කියලා මෙතන තියෙනවා යාගේ පොඩි පත්‍යයක්. ඉතින් මට නම් එතන අඳුරගන්න බෑ. අන්තිමට දැක්කේ අපේ පස්වෙනි මාසේ මගේ මේගොල්ලෝ උසාවි ගෙනා වෙන්නේ ඇයි කොරෝනා ඉන්න. අම්මගේ ෆොටෝ බැලුවද? ඔව් නැහැ. ඒ නම් වල එකතු වන්නේ. පොලිස් එකේ ඉන්ටුව ටික බලලා ඒ කීප දෙනෙක් කැන්සල් යනවා. ඒක නියම වෙලා සතියක් දෙකක් පහ වුණා. ඒතකොට මේ වෙනකොට දැන් මේ සිද්ධියෙන් පස්සෙත් අපිට දැන් කිසිම තොරතුරක් නැහැ. ඔයාගේ කවුද? පුතාගේ වයස කීයද? අවුරුදු 23යි. මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ පුද්ගලයන් 56 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ පවත්වනවා. ඊයේ දිනේදී ප්‍රකාශ 30ක් පමණ සටහන් කර තිබෙනවා. ඒ වගේම පෙරේදා දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ 26ක් සටහන් කරනු ලැබුවා. සමස්ත ප්‍රකාශ සංඛ්‍යාව මේ වන විට 56ක් සටහන් කර තිබෙනවා. ඒ අතර බන්ධනාගාර නිලධාරී 13 දෙනෙක්ගේ, ඒ වගේම රැඳවියන් 18 දෙනෙක්ගේ, වෛද්‍යවරුන් 9 දෙනෙක්ගේ සහ පිරිමි හෙද නිලධාරීන් 6 දෙනෙක්ගේ ප්‍රකාශ වෙනවා. සාමාන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා නොගන්නා ඖෂධ පෙති 21000ක් පමණ තිබුණු බවට වාර්තා වෙනවා. මේ පෙති අතරින් විශේෂයෙන්ම ආටේන් නැමැති ඖෂධය ඇතුළු තවත් පෙති වර්ග 6ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා. එම පෙති වර්ග ඖෂධ විශේෂඥයන් වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමටත් ඒ වගේම විශ්ලේෂකයන් වෙත ඉදිරිපත් කිරීමෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. මෙවැනි පෙති වර්ග පානය කිරීමෙන් පසුව කලහකාරී තත්ත්වයක් සමහර රැඳවියන් ඇති කළ බවට යම් යම් තොරතුරු ලැබුණා. එම තොරතුරු සනාථ කර ගැනීම සඳහායි මෙවැනි විශේෂඥ මතයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ වහලක් මත නැගී විරෝධතාවක නිරත වන රැඳවියන් පිරිස 8 වෙනි දිනටත් සිය විරෝධතාවය නිරත වුණා. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට පොදු සමාව ලබා දෙන ලෙසත් වසංගත තත්ත්වය හමුවේ සිදු කෙරෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නංවන ලෙසයි. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව පැතිර යන COVID-19 වෛරසය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ බන්ධනාගාර කළමනාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාවට යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා එක්ව සිටියා. මෙහිදී සියලුම බන්ධනාගාර පරිශ්‍රයන් තුළ සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සහ ඉක්මන් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ සහාය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.
බුරවි සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් පුද්ගලයන් 70,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. බුරවි සුලිකුණාටුව මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කළද එහි බලපෑම නිසා තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නිර්තදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ බුරවි සුළුකුණාටුව පෙරේදා රාත්‍රියේ මෙරට ඊසම්දිග වෙරළේ තිරියයි සහ කුච්චවැලි අතරින් දිවයිනට ඇතුළු වී ඊයේ අලුයම වන විට මන්නාරම් බොක්ක ප්‍රදේශයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කළා. සුලිකුණාටුවෙන් යාපනය මන්නාරම කිලිනොච්චිය මුලතෙව් වවුනියාව ත්‍රිකුණාමලය කෑගල්ල රත්නපුර බදුල්ල මහනුවර මාතලේ සහ පුත්තලමෑන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී තිබුණා. බුරවි සුලිකුණාටුවෙන් මේ වන විට පවුල් 21,152ක පුද්ගලයන් 70,155 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. කුණාටුවේ බලපෑමෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වූ අතර පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නිවාස 59කට පූර්ණ හානි සහ නිවාස 2966කට අර්ධ හානි සිදු ඇති අතර තවදුරටත් පුද්ගලයන් 10,604 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර සුලිකුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ යාපනයේ දිස්ත්‍රික්කයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සේවා කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි යාපනයේ දිස්ත්‍රික් ලේකම් කේ මහේෂන් මහතා පැවසුවේ. මේ අතර යාපනයේ පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේදී අතුරුදන් වූ පුද්ගලයාගේ මලසිරුර දින 3කට පසුව ඊයේ සවස යාපනයේ කරයිනගර් මුහුදු ප්‍රදේශයේදී ගොඩගසා තිබියදී හමු වූ බව යාපනයේ පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි පොන්නාලෙයි සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ කුඩා වැව්වල බැමි කැඩී යාමේ අවදානමක්ද මතුව තිබෙනවා. ඒ හේතුවෙන් අවදානම් වැව් බැමි ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ වැලිකොට්ට එදීමට කටයුතු කළේ මෙලෙසින්. පොඩ දාගන්න. වැඩි. යාපනයේ කොඩිකාවන මන්දුවිල් ප්‍රදේශයේ යෝදාසන ගංවතුරට හසුව තිබූ නිවසක සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් මුදා ගන්නා ආකාරය ලයිව් ඇට් ප්‍රේක්ෂකයෙකු අප වෙත එවා තිබුණා. මේ අතර පොළොන්නරුව සේවාගම් ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. පාරේ ආවා මෙහෙන් ගහයි දිල්ලා ලයිට් වයරුත් එක වැටුණා. එයා දැක්කේ නෑ කොහොමරි මෙලෙස මිය ගොස් ඇත්තේ පොළොන්නරුව සේවාගම් ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි දෙදරුපියෙක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ බුරවි සුළුකුණාටුව මේ වන විට මන්නාරම් බොක්කේ සිට කිලෝමීටර් 143ක දුරින් පවතින බවයි. දැනට දිවයිනෙන් බැහැරට මන්නාරම් බොක්ක දෙසට ගමන් කරලා තියෙන මේ සුළිකුණාටුව දිවයිනේ මන්නාරමේ සිට කිලෝමීටර් 143ක් පමණ ඈතින් තියෙන්නේ. ඉදිරි පැය 6 කාලය තුල මෙම සුළිකුණාටුව ඉන්දියාවේ තූතුකුඩි වෙරළ තීරයට ඇතුළු වෙන තත්ත්වයන් පෙන්눔 කරනවා. කෙසේ නමුත් දැන් මේකේ ප්‍රබලතාවය ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ සුළිකුණාටුවක් බවට නෙමෙයි දැන් තියෙන පීඩන අවපාතයන් අපේ තියෙන විශ්ලේෂණ වල අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේක බොහෝ විට ඉන්දියාවට ඇතුළු වෙනකොට අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වෙයි. කෙසේ නමුත් දැනට මේකේ වක්‍ර බලපෑම විශේෂයෙන්ම තියෙනවා දිවයින තුල උතුරු මැද වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝගේ ගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. අහස වලාකුලින් බරව තියෙනවා. එම පළාත්වලත් අපි විශේෂයෙන්ම උතුරු සහ වයඹ සහ අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100ක් වන වර්ෂාපතන තිබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ අනෙක් පැත්ත ගත්තම විශේෂයෙන් බස්නාහිරයි සබරගමු මධ්‍යම සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල තනින් තන වැසි හෝගේ ගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. බුරවි සුළුකුණාටුවත් සමග අද දිනේදී චෙන්නයි ඇතුළු දකුණු ඉන්දිය ප්‍රදේශයට මහ වැසි ඇදහැලෙමින් පවතින බව ඉන්දිය කාලගුණාංශ පවසනවා. දකුණු තමිල්නාඩුව සහ කේරළයට බුරවි සුළුකුණාටුව පැමිණීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඔබ නැවතත් ලයිව් එකත් සමගින් අයවැය කාරක සභා අවස්ථා විවාදය අදත් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මෙහිදී විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයක් හැන්සාට් වාර්තාවෙන් ඉවත් කිරීමට කතානායකවරයාගත් උත්සාහයක් හේතුවෙන් උණුසුම් කතාබහක් ඇති වුණා. This government and administration has woefully failed. I think it is by mistake that you have mentioned that a country as a failed state. So permit me to expunge that part of from your speech. I never mentioned failed state. What I said was a failed government, not the state. අසාර්ථක රාජ්‍යයක් නෙමෙයි මම කිව්වේ. සමාවෙන්න එහෙම එක්ස්පන්ජ් කරන්න බෑ ඔබතුමාට මගේ ස්පීච් එක. No. So if it had been ගරු කතානායකතුමනි ඇයි මේ මයික් එක ඔෆ් කරන්නේ? No, it cannot be off. කවුරු හරි ඉන්නවද මේ රිවර්ස් පෙත්ත ගහගෙන අරගත්තලේ මේ මයික් ඔෆ් කරන? Mr. Speaker, on what grounds can you expunge the term failed state?
There is nothing in the standing orders that can make you expunge that term. It has nothing That to is do an with... opinion. If, for example, if I in the course of a speech use the term failed state, you can't expunge that. That is my opinion. Sorry, what is it? Sorry, I don't need anyone's support, Honorable. It's a very supportive comment from Honorable Gajan Ponnambalam because they wanted to say that Sri Lanka is a failed state. That is what they wanted to say. That I don't need anybody's support because I have a very strong backbone. අපේ විපක්ෂ නායකතුමාට ලොකුම ප්‍රශ්නේ තිබ්බේ මේ මයික් එක හසුරුවන්නේ කවුද කියන එක. ඒ හින්දා අපි එතුමාගේ මයික් එක ඊළඟ පාර හරියට දෙන්නේ කියන එක ඔබතුමාගෙන් ඉල්ලනවා. විමල් ඇමතුමා ඡන්ද කාලේ කතා කරා. එතුමා කියපු දේවල් වචනයෙන් වචනෙට සමහර ඒවා කියනවා නම් රූපවාහිනී යන්ත්‍රයක්, ගෑස් ලිපක්, රයිස් කුකරයක් 125ක අඩු මිලකට දෙනවා. ඔය සියලු කාරණා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කාරණා ගත වෙලා තියෙන්නේ අවුරුද්දයි. තව අවුරුදු 4ක් අපිට අපේ ආණ්ඩුවට තියෙනවා. ඒ ප්‍රතිපත්තිමය කාරණා ඉදිරි කාලය ඇතුළත අපේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවා. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නය. රයිස් කුකරයට 125ක සහනයක් දෙනවා කියපු එක රයිස් කුකරයක් ඕනේ නැහැ. රයිස් නැහැ. හාල් නැහැ. හාල් වලට 125 දෙන්නකෝ. නාඩු රුපියල් 110යි. සම්බා 130යි. මේගොල්ලෝ මොකද්ද කරේ? හොරසල්ලි පිටරට තියෙන හොරසල්ලි ගේන්න සුද්ධ කරන්න දෙනවා බදු සමාවක්, පොදු සමාවක්. මේවා මේ වගේ කතාවල් කියනවා. ඔබතුමා පට්ට පල් බොරු කියන්නේ. කොහෙද කිව්වේ කළුසල්ලි සුදු කාට දෙනවා කියලා කොහෙද තියෙන්නේ? මුදල් විසඳු කරන්න දෙනවා කියලා කොහෙද තියෙන්නේ? අද මේ රටේ විදේශිකයන් මෙහෙට ආයෝජනය කරන්න විශ්වාසයක් ඇති කරලා නැහැ. විමල් වීරවංශ ඇමතුමා කර්මාන්ත ඇමති සුද්දෙක් දැක්කම උණ හැදෙනවා. කොහෙද ජාත්‍යන්තරයෙන් මෙහාට ආයෝජනය කරන්න දෙන්නේ මේ වගේ අය මේ ඇමතිකම් කරනකොට සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු නිදාස් වෙළඳ කිවිසුමට මා පාරට බහැලා විමල් වීරවංශලා තොইলයක් නැතුවා මේවට විරුද්ධ වෙනවා කියලා. හැබැයි දැන් අවුරුද්දයි ලැජ්ජයි බලයට අවිල්ලා එක වචනයක් කතා මෙතුමන්ලගේ ආණ්ඩුව තමයි සිංගප්පූරුවෙන් කුණු ගෙනාවේ. මේ රටට කුණු ගෙනල්ලා ගොඩ ගහපු තක්කඩි ටික එනවා දැම්මද? කතා කරන්න. මේක මම හිතන්නේ රජවල් ඔක්කොම මේ රජවල් දෙක මේකට වැරදි. මං කියනවා මේ රට විනාශ කරේ මේ අවුරුදු 70ක් පාලනය කරපු ආණ්ඩුව තමයි මේ රට විනාශ කරේ. සමාජයේ උණුසුම් කතාබහක් ඇති කළ ජපානයේ ධනවත් පවුලක බාලවයස්කාර දැරියක් පැහැරගෙන පැමිණියේ යැයි චෝදනා එල්ලවීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ ශ්‍රී ලාංකික තරුණයාට අද අධිකරණයෙන් ඇප නියම වුණා. මේ අතර තරුණයාට සහ අදාළ දැරියට ඉදිරියේදී විවාහ වීමටද දෙපාර්ශ්වයෙන් අවසර හිමිව තිබෙනවා. ජපන් ජාතික බාලවයස්කාර තරුණියක පැහැරගෙන විත් ඇති බවට මෙරට තරුණයෙකුට එරෙහිව ජපාන තානාපති කාර්යාලය හරහා මෙරටට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව පසුගියදා වයික්කාල ප්‍රදේශයේදී එම තරුණයා සහ තරුණිය අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව කසුන් මදුසංක නම් 23 හැවිරිදි එම තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔටාකි සෝරා නැමැති 15 ඇති ජපන් ජාතික තරුණිය මොරටුව ලුණාව මාසෙවන පරිවාස නිවාසයේ බාරයට පත් කළා. ඒ වන විට ඇය සිව්මස් කැබිනියක්ව සිටියා. සයුරෙන් එහා රටකට ගොස් තමන්ට හමුවුණු මේ යුවතිය හා ශ්‍රී ලාංකික තරුණයා ආදරයෙන් බැඳීම පිළිබඳ ආදර කතාව ගෙවුණු දින කිහිපේ සමාජ මාධ්‍ය ජාලා තුළ අලුත් කතාබහක් නිර්මාණය කළා. ඒ සුන්දර ආදරයට දේශ සීමාවන් මෙන්ම වෙනත් කිසිදු සාධකයක් හේතු නොවන බව පෙන්වමින් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි මේ තරුණයා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් TNL මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු කොන්දේසි සහිතව අප මත මුදාහැරීමට නියෝග කෙරුණා. එහිදී ජපන් ජාතික තරුණියගේ මව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සීකේ පතිරණ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තරුණියගේ අනාගතය පිළිබඳ සලකා බලා ඇගේ මව දියණිය ලාංකේය තරුණයාට විවාහ කර දීමට කැමැත්ත පළ කරන බවයි. ඒ අනුව මේ යුවලගේ ආදරයට බාරකරුවන්ගෙන් කැමැත්ත හිමිවන බව පළමුවරට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ වුණා. ඒ අනුව මදුසංක ඔටාකිසෝරා ආදර කතාවට දැන් යලි දළුලා වැඩෙන්නට දෙදෙනාගේ බැඳීම පමණක් නොව මාපිය ආශිර්වාදයේද හිමි වී තිබෙනවා. තවමත් ඔටාකිසෝරා පරිවාස භාරයේ මොරටුව ලුණාව මාසෙවන පරිවාස නිවාසයේ පසුවන්නේ. ඒත් මදුසංකට තම ආදරණීය ඔටාකිසෝරා හමුවන්නට අධිකරණයෙන් අවසරත් හිමි වුණා. COVID-19 වසංගතයෙන් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපේ ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙවරක් සිදු කරනු ලබනවා. ඔවුන් වෙනුවෙන් පොලිස් ස්ථාන විස බීජානහරණයට ලක් කිරීම සඳහා ස්වර්ණශ්‍රී සත්කාර ඉටු කළ මෙහෙවරේ තවත් අදියරක් ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සමග එක්ක සිදු කරනු ලැබුවා.
රැකිමු රකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් අපි නැගිටිමු. අපේ රටේ තිබෙන පොලිස් ස්ථාන මේ විදියට විස බීජානුහරණයට ලක් කිරීමේ මේ ස්වර්ණ ශ්‍රී සත්කාරය අපි කොළඹින් පටන් ගත්තේ. ඉතින් මේ වෙලාවේදී අපි පැමිණෙන්නේ කළුතර උතුර පොලිස් ස්ථානයටයි. මේ පොලිස් ස්ථානයේ සියලුම ස්ථාන මේ විදියට අපි විස බීජානුහරණයට ලක් කරනු ලැබුවා. පොලිස් ස්ථාන පූර්ණ විස බීජාහරණයට ලක් කිරීමේ මේ මෙහෙයුම වෙනුවෙන් ඇතැම්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය අප හා එක්කමින් අනුග්‍රහය ලබා දුන්නා. එවැගේම ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව ස්වර්ණ ශ්‍රී සත්කාර වෙනුවෙන් සංවිධාන ශක්තිය ලබා දුන්නා. ස්වර්ණ වාහිනිය කියන්නේ අපේ නාලිකාව. ශාන්ත ජෝන් රථ හමුදාව කියලා කියන්නේ මානව සංහතිය සේවය දෙසා කැපවෙච්ච සංවිධානයක්. ඉතින් අපි හිතුවා ස්වර්ණ වාහිනියත් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරොත් අපේ පොලිසියට ඉමහත් වූ සේවාවක් කරන්න පුළුවන් කියලා. කළුතරින් පසුව ස්වර්ණ ශ්‍රී සත්කාරයේ පැමිණියේ ගාල්ලටයි. අද අපි ආවේ හික්කඩුව පොලිස් ස්ථානයට ස්වර්ණ ශ්‍රී සත්කාරක අද මෙම ස්ථානයට ඇවිලා සම්පූර්ණයෙන්ම විස බීජ හරණය සිදු කරනු ලබනවා. රැකිමු රකිමු හැම නිරතුරු පොලිස් දෙපාර්තමේන්තුව කරන සේවය අගයලා ඒ අනුව මෙම ස්ථානය විස බීජ හරණය කරලා ආරක්ෂිතව කටයුතු කරන්න පුළුවන් භූමියක් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. දැන් රටවටින් අටට වටින් අටට දක්ෂිණ අධිවේගී මාර්ගයේ නොගදුව වර්ණ සංඥා පද්ධතිය අසල ඊයේ රාත්‍රී සිදු වූ රියානතුරකින් එක් කාන්තාවක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. කුඩා ලොරි රථයක් මෝටර රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් ලොරි රථයේ ගමන්ගත් කාන්තාවක මිය ගොස් ඇති අතර මෙලෙස මරණයට පත්වැත්තේ වංචාවල ප්‍රදේශයේ පදිංචි ප්‍රියානි පුංචි හේවා නැමැති 46 හැවිරිදි කාන්තාවක්. හම්බන්තොට දිහිවරවරායේ නඩත්තු කටයුත්ත සඳහා නවතා තිබූ ට්‍රෝල යාත්‍රාවක් හදිසියේ ගිනි ගැනීමට ලක්වීමෙන් ඊට බරපතල හානි සිදු වුණා. ගිනි නිවන රථ මගින් ගිනි නිවා දැමුණු අතර ඉන් සිදු වූ හානිය මෙතෙක් ගණන් බලා නැහැ. හම්බන්තොට මූලස්ථාන පොලිසිය සහ දිහිවරවරායේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ස්වර්ණවාහිනී රන් කාසිවැස්ස සමග එක්වුණු තවත් වාසනාවන්තයින් 5 දෙනෙක්ට ඊයේ දිනේත් රන් කාසිවරම් හිමි වුණා. ඊයේත් රාත්‍රී 7ට විකාශය වූ ඇලඩින් ටෙලිනාට්‍ය නරඹන අතරතුර මුල්ම රන්කාසියට හිමිකම් කිව්වේ පිළියන්දල පදිංචි MWD සිරිමල් මහතායි. අග්නි පියාපත් ටෙලිනාට්‍ය නරඹන අතරතුර තිරයේ දිස්සූ රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර රන්කාසියක් දිනා ගැනීමට මාවතගම NG ලලන්තා කුමුදුනි සමත් වුණා. හොඳ වැඩේ ටෙලිනාට්‍ය නරඹන අතරතුර ගාල්ල කාව පදිංචි MH සුමීතා දීපානි රන්කාසි වරම් හිමි කරගත් අතර හාලියන පදිංචි කේ චන්දිමා සුරංගිකා රන්කාසියක් දිනාගත්තේ හදවතේ කතාව නරඹන අතරතුරයි. දෙහිඅත්ත කණ්ඩියේ පදිංචි ප්‍රසන්න ලාලිත ගුණවර්ධන ඊයේ රන්කාසි වරම් හිමි කරගත්තේ සීන සමාගම නරඹන අතර තිරයේ දිස්සූ රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 77.75ට SMS කිරීමෙන් අදත් රාත්‍රී 7 සිට 10 දක්වා රන්කාසිවරම් උදා කර ගැනීමේ අවස්ථාව හිමිවන අතර ඒ සඳහා ඔබ කළ යුත්තේ ස්වර්ණවාහිනී ටෙලි පෙළහර සමග රැඳී සිටීමයි. LPL තරඟාවලියේ තොරතුරු දකිමු දැන්. ක්‍රිකට් ලෝක කලඹා ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම සහ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර ඊයේ දිනේදී පළමු තරගය පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 170ක් රැස් කරගත් අතර එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුළු 2ක් මුදහැළුවා. ලකුණු 171 ඉලක්කයක් හඹා ගිය ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවර 19 පන්දු 4ක් තුල කඩුළු 5ක් පමණක් දැවි ලකුණු 174ක් ලබා තරගය ජයගත් අතර එහිදී අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 84ක් ලබා ගත්තා. ඒ අනුව මෙම තරගයේ කඩුළු 5කින් ජය ගැනීමට ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ මුහුණ දුන් තරග 4ම ඔවුන් මේ වන විට ජයගෙන තිබෙනවා. කෙසේ වෙතත් ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම මෙතෙක් මුහුණ දුන් තරග 4ම පරාජයට පත් වී තිබීම විශේෂත්වයක්. මේ අතර ඊයේ දිනේදී දෙවැනි තරගයේ ලෙස දමුල්ල වයිකින් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරග වැදුණා. Since then hasn't been the best, but he will know that. He's a smart cricketer. Well, the strike rates in the power plays, good bars almost. තරගයේ පළමුවෙන් පන්දුට පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නියමිත පන්දුවර 20 අවසානයේ කඩුළු 6ක් දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 156ක් පමණයි. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 41ක් රැස් කළා.
පන්දු යැවීමේදී කසුන් රාජිත සහ මාලින්ද පුෂ්පකුමාර කඩළු දෙක බැගින් බිඳ හෙළුවා. ලකුණු 157 ඉලක්කයක් හඹාගේ දඹුල්ල වයිකින් ක්‍රීඩකින් පන්දු අර 19 පන්දු දෙකක් තුල කඩළු 5ක් පමණක් දැවි එම ඉලක්කය ජයගත්තා. ඇන්ජලෝ පෙරේරා පන්දු 49කදී 4 පහර 5ක් සහ 6 පහර 3ක්ද සමගින් ලකුණු 67ක් රැස් කළා. තරගයේ වීරයා ඇන්ජලෝ පෙරේරා. Dumbulla Viking side really well. LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ පැවති තරග 4ම ජයගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි. දඹුල්ල වයිකින් කණ්ඩායම පැවති තරග 4න් 3ක ජය හිමි කරගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා. දඹුල්ල වයිකින් කණ්ඩායමේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන්නේ 3FM, Run FM, EFM සහ ස්වර්ණ වාහිනී මාධ්‍ය ජාලය එක්වයි. ඇත්තටම සතුටුයි මොකද මම පළවෙනි අතාවට තමයි නම්බර 3 බැට් කරේ. මම හිතන්නේ ඇත්තටම මේ තරඟේ අපේ පැත්තට ආවේ ස්පිනර්ස්ලා දාපු ඕවර්ස් වලින්. රමේෂ් මෙන්ඩිස්, මාලින්ද පුෂ්පකුමාර, සමිත් පටේල්. මම හිතන්නේ මේ තුන් දෙනාගේ ඕවර්ස් 10 හෝ 12 අපි ලකුණු 50කට 60කට විතර තමයි තිබ්බේ. ඉතින් ඒකෙන් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ප්ලෑන් එක ගොඩක් දුර සාර්ථක වුණා කියලා මම හිතනවා. ලංකා ප්‍රීමියර් ලීග් 2020. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ලයිව් ඇට් SMS සේවාව තිරයේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.